හොඳරුනේ අයිබෝන් හැමදෙනාටම දැන් අපිට තේරෙ පුතේ ළඟට ඉස්තිතු යුද්ධයේ අවසාන කොටස කරගෙන යන්න පිටඩකින්න හොඳයි right අපිට දින ඉස්තිතු යුද්ධයේ අවසාන ටික කරන්න ඉවරයි දැන් තියරි ඔක්කොම ඉවරයි නමුත් යෙදීම් කීපයක් තියෙනවා පොඩ්ඩක් කතා කරන්න දැන් පුතේ අපි මේ වෙනකොට दारिद्र्यක ක්‍රියාව ගැන කතා කරා दारिद्र्यක ආරෝපණයක අපඩාවීම ගැන කතා කරා ගෝලීය दारिद्र्यක ගැන වෙනම කතා කරා ගෝලීය दारिद्र्यක පවතිනකොට ඒවා එකිනෙක ස්පර්ශ කරාට පස්සේ මොකක්ද වෙන්නේ කියන එක පිළිබඳව පැහැදිලිව සාකච්ඡා කරා මේකී නොකී සියලු කාරණා ටික මේ වෙනකොට අපි සාකච්ඡා කරලා ඉවරයි දැන් තියෙන්නේ दारिद्र्यක පද්ධතිය පිළිබඳව කතා කරන්නයි ඊළඟට කොරෝනා විසර්ජනය සහ අකුණු ගැහිම කියන කාරණා පිළිබඳ යම් අවබෝධයක් ගන්න. right? ඔක තමයි මේ කොටසේ තියෙන කාරණේ. right. දැන් පුතේ दारिद्र्यක ගත්තට පස්සේ दारिद्र्यක පද්ධති කියන ටොපික් එකට ආවම दारिद्र्यක පද්ධති මේක අර සාමාන්‍ය විදිහටම दारिद्र्यක පද්ධති ප්‍රධාන කොටස් දෙකකට වෙන් වෙනවා. සමාන්තරගත පද්ධති ඊළඟට ශ්‍රේණිගත පද්ධති. සමාන්තරගත පද්ධති කියලා කියන්නේ පුතේ අර වගේම තමයි. තේරුම එකයි. අපිට උත්තර ගන්න විදිය පරස්පරයි. සමාන්තරගත පද්ධතියක් කියලා කියන්නේ එකම විභවයක්. ශ්‍රේණිගත පද්ධතියක් කියලා කියන්නේ මේකේ ධාරාවක් ගලන්නේ නැහැනේ පුතේ. दारिद्र्यක වල ධාරා ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් මේක සිද්ධ වෙන්නේ ආරෝපණයේ පැවතීම. එහෙනම් ශ්‍රේණිගතයි කියලා කියන්නේ එකම ආරෝපණයක් තමයි තියෙන්නේ. එකම ආරෝපණයක් පවතී. අපි උදාහරණයක් විදිහට රූප සටහනක් ඇඳුතින් එහෙම සමාන්තරගත පද්ධතියක් කියලා කියන්නේ මෙන්න මෙහෙම ඉන්න. C1 C2 C3 කියලා නොහොම එකම විභවයක් යටතේ ඉන්න කට්ටිය. ශ්‍රේණිගත පද්ධතියක් කියලා කියන්නේ එකම ආරෝපණයක් පවතින නම් මෙන්න මෙහෙම තියෙන්නට ඕන. හරිද? මෙයාගේ ධන Q මෙයාගේ ඍණ Q මෙයාගේ ධන Q මෙයාගේ ඍණ Q මෙයාගේ ධන Q මෙයාගේ ඍණ Q හරි එතකොට මෙයාගේ V1 නම් මෙයාගේ V2 නම් දෙකලවර විභවාන්තරය මෙයාගේ දෙකලවර විභවාන්තරය V3 කියලා ගත්තොත් එහෙම මෙයාගේ ධාරණාවය C1 මේක C2 මේක C3 විවිධ ධාරණාදී right මෙන්න මෙහෙම ඉන්න පද්ධති වලට තමයි ශ්‍රේණිගත පද්ධති සහ සමාන්තරගත පද්ධති කියලා අපි කියන්නේ. එතන පුතේ මෙයාගේ ඉන්න අපි ආරෝපණ වේලම නම් කරොත් එහෙම මේක ධන Q1 මේක ඍණ Q1 මේක ධන Q2 මේක ඍණ Q2 මේක ධන Q3 මේක ඍණ Q3 ආරෝපණ මේ එක එක दारिद्र्यකයේ පවතින ආරෝපණ විවිධයි පුතේ වෙනස් වෙනවා. හරි? එතකොට මේක ඔප්පු කිරීමෙන් පස්සේ අපි කතා කරමු. මේකත් එක්කම මේ සෙට් එක වෙනකොට දාන්න පුළුවන් තනි दारिद्र्यකය අපි අඳුත් එහෙම සමක එක්කෙනා අඳුතින් එහෙම එයාගේ අගය C අගය C සමානයි C1 ධන C2 ධන C3 කියලා අපිට පුළුවන් ඉදිරිපත් කරන්න. මේ තියෙන්නේ මේ සෙට් එක වෙනකොට දාන්න පුළුවන් සමක එක්කෙනා. අපි මෙතනින් අඳුතින් එහෙම මේ සෙට් එක වෙනකොට දාන්න පුළුවන් සමක එක්කෙනා. හරි? අපි ඒක C කියලා ගත්තොත් එහෙම අපිට ඒක ලියන්න පුළුවන් එකයට C සමානයි එකයට C1 ධන එකයට C2 ධන එකයට C3 කියලා. ඒ කියන්නේ ප්‍රතිරෝධවල අපි දන්න කාරණාවේ පරස්පරය තමයි दारिद्र्यක වලට තියෙන්නේ. මේක ඔප්පු කරන විදිහ පස්සේ කරමු.
මතක තියාගන්න ලේසි පුතේ මේ විදිහට chart එකකට එකට ගත්තාම. සමාන්තරගත පද්ධතියක ප්‍රතිරෝධ වගේ ප්‍රතිරෝධ සමාන්තරගත පද්ධතියක ප්‍රතිරෝධ වල ශ්‍රේණිගත සමීකරණය වගේ එකක් තමයි තියෙන්නේ. ශ්‍රේණිගත පද්ධතියක ප්‍රතිරෝධ වල සමාන්තරගත කෙනෙක් වගේ තමයි තියෙන්නේ. ඉතින් එහෙනම් මේකේ ගණන් හදනකොට අපි මෙතඩ්ස් දෙක දෙපැත්තකට හදන එක විතරයි කරන්න තියෙන්නේ. මොන ප්‍රතිරෝධ පද්ධතියක් දුන්නත් මොන ජාලයක් දුන්නත් හරි මොන ජාලයක් දුන්නත් ප්‍රතිරෝධ හදන විදිහටමයි මේක හදන්න තියෙන්නේ. හැබැයි තර්කය විතරක් අනිත් පැත්තට ගන්න ඕනේ. හරිනේ? මුලින්ම ඔයගොල්ලෝ මේකේ සටහන දාගන්න. අපි මේකේ සාධනය ඊට පස්සේ සාකච්ඡා කරමු. හරි? මම මුලින්ම එක කොටසකට මේක අල්ලන්නම් පුතේ. එතකොට ඔයගලන්ට අර පහසුවෙන් ඩීටේල් එක බලා ගන්න පුළුවන්. මුලින්ම දාරිත්‍රික පද්ධතිය කියලා ලියලා කොටස් දෙකකට බෙදන්නකෝ. සමාන්තරගතයි ශ්‍රේණිගතයි කියලා කොටස් දෙකකට බෙදන්න. ඉඩ ගැන අදහසක් ගන්න පුළුවන් දැන් වින්ඩෝ එකේ තියෙනක දිහා බලලා අනේ මොලේ දෙකට බෙදාගත්තනේ මම දැන් සමාන්තරගත පද්ධතියේ රූපෙට මේක අල්ලනවා එතකොට ඔයගොල්ලන්ට පහසුවෙන් අඩුපාඩුත් එක බලා ගන්න පුළුවන් ඔයාලා දැකපු එකේ අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් ඔය රූපෙ මුලින්ම බෙද ගන්නකො රයිට් දැන් ඔයගොල්ලෝ මෙන්න මෙතන රූපේ දාගන්න ශ්‍රේණිගත පැත්තේ ඔය ධන කියවරණ කියව හරියට දාගන්න හොඳේ ඔබේ වාගේ ඔහේ නිකන් ලියා ගන්න එපා හරියට බලලා ලියා ගන්න හරි හොඳයි දැන් ඉතුරු ටික අඩුපාඩු ටික හදාගන්න දැන් හදාගන්න දැන් ඕන අපි යන්නේ මේක සාධනය කරන්න සමාන්තරගත පද්ධතියක සමක ධාරණාවය
නොවනේ දැන් ওই පද්ධතිය පුතේ පත් කරන්න ඕන ඔය වගේ තනි ධාරණාවයක් එහෙම නැත්නම් තනි ධාරිත්‍රකයක් බවට මම ලියනවා C1 ධාරිත්‍රකයට අදාළව දානවා Q සමානයි CV ඔබට වඩ පුළුවන් නම් පුතේ තනියෙන් try කරන්න තනියෙන් try කරලා බලන්න මොකද වෙන්නේ කියලා මම මේක කරගෙන යන්න මේ ටික එතකොට පුතේ මට එකට එනවා Q1 සමානයි C1 වාරයක් V කියලා එහෙනම් C2 ට මම ඔක දැම්මොත් මට එන්නේ Q2 සමානයි C2 වාරයක් V. ඒ වගේම Q3 ට ඔක දැම්මොත් එහෙම එන්නේ C3 ට දැම්මොත් Q3 සමානයි C3 වාරයක් V. ඊළඟට මෙන්න මේ C ට දැම්මොත් එහෙම මට එන්නේ C ට දැම්මොත් එහෙම Q සමානයි CV. උදේ ආරෝපණ විනාශ වෙන්න බෑ. මේ තියෙන වෙන වෙනම තියෙන ආරෝපණ සමූහයම මෙන්න මෙයාගේ අන්තර්ගත වෙලා තියෙන්නට ඕන. මොකද මේ සමක ධාරිත්‍රකයේ විසින් මේ ධාරිත්‍රක තුනේම සිද්ධ වෙන වැඩ තනියෙන් කරන්නට ඕන. එහෙනම් මෙයාගෙන් Q ධාරිත් ආරෝපණයක් එළියට දෙන්න පුළුවන් නම් මෙයාගෙන් Q2 එකක් දෙන්න පුළුවන් නම් මෙයාගෙන් Q3 එකක් දෙන්න පුළුවන් නම් මේ ධාරිත්‍රකයේ Q කියලා කියන්නේ මේ Q ඔක්කොගෙම එකතුව. එහෙනම් Q කියලා කියන්නේ කවුද? Q1 දන්න Q2 දන්න Q3 එහෙනම් Q කියලා කියන්නේ CV සමානයි C1V මේක C2V මේක C3V එහෙනම් ලැජ්ජ වෙන්න දෙයක් නැහැ කිසි හිරිකිතක් නැතුව V V කපලා දාන්න පුළුවන් එහෙනම් අපිට ප්‍රකාශනය යනවා මොකද සමාන්තරගත පද්ධතියක C සමානයි C1 ධන C2 ධන C3 කියලා මේක තමයි පුරාණයේ ඍෂිවරු සමාන්තරගත පද්ධතියක සමග ධාරණාවේ සඳහා ප්‍රකාශනයක් විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. එහෙනම් ටක් ගාලා ගුඩි නොකා මැරුම් නොකා ඔක තනියෙන් දාලා try කරන්න. ශ්‍රේණිගත පද්ධතිය එක්කෙනාව තනියෙන් ගන්න. හොඳයි පුතේ. හරි ඉස්සරහට ගත්ත රූපේ මේ අඳගන්නේ. දැන් මෙහෙම ගත්තට පස්සේ මම C1 ට ලියනවා Q සමානයි CV. එහෙනම් Q සමානයි C1 වාරයක් V. V1. මම මෙතන V1 උත්තර කරගත්තාම මට එනවා Q බෙදීම C1. මම C2 ට ඔක ලියුවාට පස්සේ මට එනවා V2 සමානයි Q බෙදීම C2. මම C3 ට ඔක ලියුවාට පස්සේ මට එනවා V3 සමානයි Q බෙදීම C3. මම C ට ලියුවම C ට ලියුවොත් එහෙම මට එනවා V සමානයි Q බෙදීම C. පුතේ මේ තනි ධාරිත්‍රකය මේ ධාරිත්‍රක තුනේම කාර්ය ඉෂ්ට කරන්න ඕන. මේ ධාරිත්‍රකයේ විසින් යාගේ දෙකලවර V1 කියලා විභවාන්තරයක් පවත්වා ගන්නවා. මේ ධාරිත්‍රකයේ විසින් යාගේ දෙකලවර V2 කියලා විභවාන්තරයක්, මෙයාගේ V3 කියලා විභවාන්තරයක් පවත්වා ගන්නවා. එහෙනම් මේ V කියලා විභවාන්තරය සමානයි V1 ධන V2 ධන V3. එහෙනම් V කියලා කියන්නේ Q බෙදීම C සමානයි C1 කියලා කියන්නේ Q බෙදීම C1 Q බෙදීම C2 Q බෙදීම C3. Q ටික කැපිලා ගියාම 1ට C සමානයි 1ට C සමානයි 1ට C1 ධන 1ට C2 ධන 1ට C3. මෙන්න මේක තමයි
ශ්‍රේණිගත දාරිද්‍රික පද්ධතියක සමක ධාරණාවය සඳහා ප්‍රකාශනය. හොඳයි ළමයි. යන්න සමාන්තර තහඩු දෙකක් ගෙන සමාන්තර තහඩු දෙකක් ගෙන ඒ අතරට පාරවිද්‍යුත් ද්‍රව්‍යයක් යොදා නිර්මාණය කළ දාරිද්‍රකයක් පහත් වේ. සිහින් තවත් තහඩුවක් ගෙන ඉහත තහඩු වලට සමාන්තර සමාන්තරව අසමමිතිකව බෙදෙන පරිදි යොදා ඇති විට පද්ධතියේ නව ධාරණාවය ගණනය කරන්න. ටක් ගාලා ගණනය කරන්න බලන්න. පටස් ගාලා රූපේ දාගෙන ඔහොම අසම්මිතිකව දාලා තියෙන පුතේ. මේක දෙකට බෙදෙන නෙමෙයි නිකන් ඔහේ අසම්මිතිකව දාලා තියෙනවා. මම අහන්නේ එහෙම දැම්මට පස්සේ මේන්න මේ දාරිද්‍රකයේ අලුත් ධාරණාවේ කොච්චරද කියලා තමයි අහන්නේ. ටක් ගාලා කරන්න බෑ. හොඳයි පුතේ. දැන් මෙන්න මේකේ මම ගන්නවා සාධාරණව මෙන්න මේ දුර x කියලා. එතන මේ දුර මට එනවා d ඍණ x කියලා. මේ තියලා මෙහෙම සන්නායකයක් දැම්මට පස්සේ මම මේ සන්නායකයේ පුතේ බෙදා ගන්නවා දෙකට. ඒ කියන්නේ ඔය දාලා තියෙන තහඩුව බෙදනවා දෙකකට විදිහට. අවුලක් නැහැ. සියුම්ම බෙදනවා. බෙදලා ඒ දෙනව සම්බන්ධ වෙන්න දානවා ඔන්න ඔය විදිහට පොඩි මේ කවියක් දානවා. ඒ කියන්නේ මේ මෙහෙම විච්ච තහඩුව ඒ කියන්නේ මෙහෙම අපි ගත්තොත් එහෙම මොකද මේක නම් අපේ තහඩුව. මේ දන්නවා මේක තමයි තහඩුව කියලා. මේ තහඩුව මෙහෙම බෙදනවා. මෙහෙම දෙකට බෙදනවා. මෙහෙම තහඩුවක් තියෙනවා නම් මේ තහඩුව මෙහෙම මෙතනින් මෙහෙම පීයක් අරගෙන දෙකට බෙදනවා. දෙකට බෙදුවම මේ වගේ තහඩු දෙකක් එනවනේ. එතන මේක දෙකට බෙදුවම පස්සේ මේ වගේ තහඩු දෙකක් එනවා. මේ තහඩු දෙකටම මම දානවා මෙහෙම සම්බන්ධ කම්බියක්. මේක තමයි මේ කරලා තියෙන්නේ. දැන් මේක පැහැදිලිවම දාරිද්‍රක දෙකක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඔයාලට පේනවා අපි අදපු රූප සරහන අනුව මෙහෙම පිට දාරිද්‍රක දෙක මෙහෙම පොඩ මේ අතර හරවලා බැලුවා නම් ඔයාලට පේනවා මේ දාරිද්‍රකයයි ශ්‍රේණිගත දාරිද්‍රක දෙකක් කියලා. පැහැදිලිද? මේ දාරිද්‍රක දෙක ශ්‍රේණිගත දාරිද්‍රක දෙකක් කියලා දැන් අපිට පැහැදිලි. එතකොට මෙයාගේ ධාරණාවේ මම C1 මෙයාගේ ධාරණාවේ C2 කියලා ගන්නවා. එතකොට මට C1 සඳහා ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. C1 සඳහා ප්‍රකාශනයක්. C1 කියලා කියන්නේ මොකද්ද? එප්සයිලන් a බෙදීම x
C2 සඳහා මට පුළුවන් ප්‍රකාශනයක් ලියන්න. එප්සයිලන් A බෙදීම මේ තහඩු දෙක අතර පරතරය d ඍණ x. මේ දෙන ශ්‍රේණිගත නිසා මේ දෙනගේ සමගය සඳහා ප්‍රකාශනය එකයට C සමානයි එකයට C1 ධන එකයට C2. එකයට C අවම තියාගත්තා එකයට C1 කියලා කියන්නේ මේක උඩයට මාරු වෙනවා පුතේ. x බෙදීම එප්සයිලන් A. එකයට C2 ගණිත මේක උඩයට මාරු වෙනවා d ඍණ x බෙදීම එප්සයිලන් A. එහෙනම් එකයට C කියලා කියන්නේ කවුද? එප්සයිලන් A බෙදීම මේ උඩ x ට x කැපිලා ගියාම d විතරයි ඉතුරු වෙන්නේ. එහෙනම් මේකේ c මට ලියන්න පුළුවන් කොහොමද? එප්සයිලන් a බෙදීම d කියලා. මම මෙන්න මේ අවස්ථාවේ ධාරණාවය ගන්නවා c ඩෑෂ් කියලා. මේ අවස්ථාවේ ධාරණාවේ ප්‍රකාශනය මම ලියුවොත් එහෙම එප්සයිලන් a බෙදීම d. එහෙනම් පුතේ අපිට මේ එන ප්‍රතිඵලය මොකද්ද කියන්නේ? මෙහෙම ධාරිත්‍රකයක් තියලා සියුම් තහඩුවක් සමාන්තරව දැම්මා කියලා ධාරිත්‍රකයේ ධාරණාවේට බලපාපු කෙන්ගෙඩියක් නැහැ. සියුම් තහඩුවක් දැම්මා කියලා කලින් තිබිච්ච ධාරණාවේම තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. මේවා MCQ වල අහනවා. මේ තියෙන පුතේ ධාරිත්‍රකයට මෙහෙම තහඩුව දාන්න කලින් ධාරණාවේ මේ තියෙන්නේ තහඩුවට මේ ධාරිත්‍රකයට තහඩුව දාලා ගාන හදලා ගත්තම වෙන ධාරණාවේ. එහෙනම් ධාරිත්‍රකයට සමාන්තරව තව තහඩුවක් දැම්ම කියලා මැදට කිසිම ධාරණාවේ වෙනසක් වෙන්නේ නැහැ. ඔයාට ඒ දාන තහඩුව කැමති තැනකින් තියන්න පුළුවන්. මේ කොහේ තිබ්බත් හැබැයි සමාන්තරව තියන්න ඕන. සමාන්තරව කොහෙන් තිබ්බත් ධාරණාවේ වෙනසක් වෙන්නේ නැහැ. මොකද පද්ධතියෙන් x අයින් වෙලා ගියා. කියන ඔයාගත්තු අවසාන උත්තරේට x ගේ එක මයිලක සම්බන්ධයක් නැහැ. ඒක නිසා තේරුම් ගන්න තහඩුවක් දැම්ම කියලා සමාන්තරව තහඩුවක් දැම්ම කියලා ධාරණාව වෙනස් වෙන්නේ නැහැ. ඒ තහඩුව කොහෙන් තිබ්බත් ඒ ධාරණාව වෙනස් වෙන්නේ නැහැ. හරි. හදාගන්න බැරිච්ච දරුවෝ ඉක්මනින් ඔක දාගන්න. හොඳයි පුතේ. දැන් බලමු ඊළඟට. මේකේදී මම එන සමාන්තර තහඩු ධාරිත්‍රකයක් ගෙන සමාන්තර තහඩු ධාරිත්‍රකයක් ගෙන එහි තහඩු අතරට පාර විද්‍යුත් නියත එකිනෙකට වෙනස් පාර විද්‍යුත් නියත එකිනෙකට වෙනස් පාර විද්‍යුත් නියත එකිනෙකට වෙනස් ද්‍රව්‍ය දෙකක් පහත පරිදි යොදා ඇත. පහත පරිදි යොදා ඇත. ගණන් දෙකක් තියෙනවා පුතේ. හොඳයි. රෝමි ලක්කම් එකයි රෝමි ලක්කම් දෙකයි. පහත පරිදි යොදා ඇත. එම අවස්ථා දෙක සඳහා ධාරණාවයන් වෙන වෙනම සොයන්න. ඒ කියන්නේ සමක ධාරණාවයන් හොයන්න කියලා තමයි පුතේ කියන්නේ.
අගල වෑන්ව රෝමිලක්ක එකයි රෝමිලක්ක දෙක ටක් ගාලා කරන්න මේක ශ්‍රේණිගත පද්ධතියක් මේ දෙන්නම වෙන් කරගන්න මෙන්න මේ විදිහට මේක දෙන එක්කෙනෙක් මේක දෙන අනිත් එක්කෙනෙක් එතකොට පුතේ මෙයාගේ ධාරණාවේ C1 මෙයාගේ ධාරණාවේ C2 කියලා ගත්තොත් මට C1 ට ප්‍රකාශනයක් ලියන්න පුළුවන් කොහොමද K K1 epsilon naught හරස්කර වර්ගඵලය එකයිනේ දෙන්නගෙම A බැගින් තියෙන හරස්කර වර්ගඵලය හැබැයි ඝනකම තමයි වෙනස් වෙන්නේ D1 D2 කියලා K epsilon A බෙදීම D1 මට C2 ට ප්‍රකාශනයක් ලියන්න පුළුවන් K2 epsilon naught A බෙදීම D2 කියලා මේකවල ශ්‍රේණිගත නිසා මට ලියද හැකි මේක වෙනකොට දාන්න පුළුවන් තනියෙක් කෙනා C කියලා ගත්තොත් එහෙම එකකට C සමානයි එකකට C1 දාන්න එකකට C2 එකකට C කියලා කියන්නේ D1 බෙදීම K epsilon naught A දාන D2 බෙදීම K epsilon naught A එහෙනම් මේකලන්ට පොදුයි එකකට epsilon naught A එකක් පොදුයි පුතේ මම ගත්තා මෙතනින් එනවා D1 බෙදීම K1 දාන D2 බෙදීම K2 කියලා ඔය විදිහට එකකට C ට අදාළ උත්තරය එනවා ඊළඟට එකකට C නෙමෙයි C නේ හොයන්න තියෙන්නේ K1 K2 එතන යනවා D1 K2 දාන D2 K1 කියලා එහෙනම් C උක්ත කරාට පස්සේ අපිට එනවා K1 K2 බෙදීම DK1 then D1 K2 ධන D2 K1 වාරයක් epsilon naught A කියලා අවසාන ප්‍රකාශනය ඔය විදිහට හදලා තියන්නට ඕන පළවෙනි කොටස ටක් ගාලා අඩුපාඩු තියෙනවා නම් හදාගන්න ඊළඟ ගාන මේක සමාන්තරගත අවස්ථාවක් ඊළඟ එක්කෙනා මේක මම ඒක වෙන් කර ගන්නවා පුතේ මෙහෙම මේ තහඩුව වෙන් කර ගන්නවා එහෙනම් කැලි දෙකකින් උඩ තහඩුවේ තියෙන එක්කෙනෙක් යට තහඩුවේ තියෙන තව එක්කෙනෙක් යට කොටස මෙයා K1 මෙයා K2 එහෙනම් මෙයාගේ ධාරණාවේ C1 මෙයාගේ ධාරණාවේ C2 එහෙනම් මේ දෙන්න මට C1 C2 වෙන වෙනම ලියත හැකි C1 සමානයි මෙතන අහුවෙන වර්ගඵලය A1 මේක අහුවෙන වර්ගඵලය A2 ඝනකම දෙන්නගෙම D C1 කියලා කියන්නේ මොකද්ද K1 epsilon naught A1 බෙදීම D C2 කියලා කියන්නේ මොකද්ද K2 epsilon naught A බෙදීම A2 බෙදීම B මෙයා වෙනකොට දාන්න පුළුවන් තනි සමක දාරිද්‍රකයේ ගත්තොත් එහෙම එයාගේ ධාරණාවේ C කියලා ගත්තොත් C සමානයි මේකල සමාන්තරගත නිසා C1 ධන C2 ඒ කියන්නේ K epsilon naught A බෙදීම D ධන K epsilon naught A බෙදීම D A1 A2 K1 K2 මම එහෙනම් පුතේ epsilon naught බෙදීම D එළියට ගත්තට පස්සේ මට මෙතනින් එනවා K1 A1 ධන K2 A2 කියලා උන්වගේ ප්‍රකාශනයක් තමයි ඊළඟ එක්කෙනාට එන්නේ හරි මේක දාගෙන ඔක හදපු දරුවෝ මෙන්න මේ ගාන හදන්න ඊළඟට
හරි. ඔන්නෝම ධාරිත්‍රක පද්ධතියක් තියෙනවා. ධාරිත්‍රකයක් ඇතුළට විවිධ ද්‍රව්‍ය දාලා තියෙනවා. මෙන්න මේ රූපේ සටහනේ. මේ තුන්වෙනි එක. මේ රෝමිලක්කන් 3. මේක දාගෙන ඉවෙච්ච දරුවෝ මේක හදන්න. මෙන්න මෙයාගේ සමග ධාරණාවේ සඳහා ප්‍රකාශනයක් අරගන්න. හොඳයි. හරි රයිට් මේක පුතේ මම බෙදා ගන්නවා ප්‍රධාන ආකාර දෙකකට මෙන්න එහෙම ධාරිත්‍රක තුනකට බෙදා ගන්න. නෝ ධාරිත්‍රක තුනකට. මේකේ ධාරණාවේ C1 මේක C2 මේක C1 මේක C3 කියලා ගත්තොත් මෙහා C3 මෙහා C2 මෙහා C1 එතකොට මම ලියනකොට C1 ට ප්‍රකාශනයේ C1 ට ප්‍රකාශනයක් ලියනවා. එතකොට මොකද epsilon naught k1 epsilon naught මෙයාගේ අහුවෙන වර්ගඵලය පුතේ a බෙදීම 2යි. මෙයාට අහුවෙන ඝනකම d බෙදීම 2යි. එහෙනම් C1 කියලා කියන්නේ k1 epsilon naught a බෙදීම d. ඊළඟට C2 ට මම ප්‍රකාශනයක් ලියුවොත් එහෙම ඒත් එන්නේ k2 epsilon naught k2 epsilon naught a බෙදීම d ම තමයි. මොකද ඒකේ මේකේ කියලා වෙනස තියෙන්නේ k විතරයි. මම C3 ට ප්‍රකාශනය ලියුවොත් එහෙම මට එනවා k3 epsilon naught ඒකට a බෙදීම 2යි වර්ගඵලය. හැබැයි ඝනකම කියන්නේ පරතරය d. එහෙනම් මෙතනින් එනවා k3 epsilon naught a බෙදීම 2යි d කියලා. දැන් මෙතනදී පුතේ මේ දෙන ශ්‍රේණිගතයි මේ දෙන මෙයා මේ දෙන ශ්‍රේණිගතයි මේ දෙන්නට මෙයා සමාන්තරගතයි. මම මුලින්ම මේ පද්ධතිය උරණය කර ගන්නවා කැලි දෙකකට. මෙන්න මෙහෙම දෙන්නෙත්. මේ තියෙන්නේ C3 මේ තියෙන්නේ පුතේ C1 උයි C2 ගේ සමගය තමයි මේ තියෙන්නේ. එහෙනම් මේකේ මේ C1 C2 ගේ සමගය මම C dash කියලා ගත්තොත් C dash සමානයි. එකට C dash සමානයි. මොකද ශ්‍රේණිගත නිසා එකට C dash දාන්න වෙන්නේ. එකට C1 දාන එකට C2. එතකොට පුතේ C1 එකට C1 දැම්මට පස්සේ මට යන ප්‍රකාශනයේ D බෙදීම K1 epsilon naught a දාන D බෙදීම K2 epsilon naught a. එහෙනම් මෙතනින් මම D epsilon naught a එළියට ගත්තට පස්සේ මට එනවා එකට K1 දාන එකට K2. එහෙනම් C dash මම උක්ත කරගත්තා නම් මට මෙතනින් එනවා epsilon naught a K1 K2 බෙදීම D වාරයක් K1 දාන K2 කියලා. ඔන්න ඔහොම C dash සඳහා ප්‍රකාශනයක් මට එනවා. ඊළඟට ඔහොම ගත්තට පස්සේ මේ C dash කියන එක නා මෙයාට සමාන්තරගතයි. එහෙනම් කෙලින් මුන් දෙන එකතු කරලා දාන්න. එහෙනම් අවසාන C එක කියලා කියන්නේ කවුද? C3 දාන C dash. C3 දාන C dash. ඒක ලියන්න තැනක් නැති එක තමයි ප්‍රශ්නයකට තියෙනවා. හරි. අවසාන C කියලා කියන්නේ කවුද? C3 දාන C dash. C3 වලට අගේ පුතේ මට ඇවිල්ලා තියෙනවා 2D බෙදීම K3
एप्सिलॉन नॉट ए धन सी डैश अतरिන් එන කුප්පාගයක් ඇවිල්ලා තියෙනවා. right අනිත් පැත්තෙන් උඩට දාන්න ඕනේ. එතන කියනවා K3 एप्सिलॉन नॉट a බෙදීම 2යි d කියලා. එතන මෙතනින්ම ප්‍රකාශනය ලිව්වොත් K3 एप्सिलॉन नॉट a බෙදීම 2යි d කියලා ගත්තොත් එහෙම ඒක එකතු කරන්න ඕන. एप्सिलॉन नॉट a K1 K2 බෙදීම d වාරයක් K1 ධන K2 කියලා. එහෙනම් බොහොම සරලයි एप्सिलॉन नॉट a බෙදීම d කියන එක නම් මම එළියට ගත්තොත් ඉතින් එහෙම මෙතනින් මට එනවා K3 බෙදීම 2 ධන K1 ධන K2 sorry K1 K2 බෙදීම K1 ධන K2 කියන. මෙන්න මෙහෙම අවසාන ප්‍රකාශනයට ඇවිල්ලා තමයි ඔක ඉවර වෙන්නේ. බලන්න ණයදී ඒක යන දුර දෙන්නේ ශ්‍රේණිගතයි ඒ දෙන්නට අනිත් එක්කෙනා සමාන්තරගතයි. හොඳයි පුරාණේ රිසීවර් හදන්න. එතන ටග් ගාලා බෝඩ් එකේ දෙන සටහන කලබලයක් නැතුව නිවාඩුවේ පාඩුවේ ටග් ගාලා දාගන්න. ටග් ගාලා දාන්න. උතරින් එහාට ඉස්සරහට සුළු කරන්න ප්‍රශ්නයක් නැහැ පුතේ. ඒක ඔබේ කැමැත්ත.
මම හිතනවා වෙලාව ප්‍රමාණවත් කියලා මේකට. මම හිතනවා වෙලාව ප්‍රමාණවත් කියලා. දැන් මාතෘකාව වෝල්ටීයතා භාජක. ඒ කියන්නේ දාරිද්ර්යික වලින් පුළුවන් පුතේ විභවාන්තරය බෙදලා දෙන්න. මේ වෝල්ටීයතා භාජක. දැන් අපි හිතමු මෙන්න මෙහෙම තියෙනවා කෝෂයක්. මේ කෝෂයට මෙහෙම ධාරිත්‍රක දෙකක් සෙට් කරලා තියෙනවා. C1 C2. මේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ. මේකෙන් දෙන විභවාන්තරයේ V කියලා හිතන්නකෝ. දැන් මෙන්න මේ C1 ධාරිත්‍රකයට හම්බෙන්නේ කොච්චර විභවාන්තරයක්ද? C2 ධාරිත්‍රකයට හම්බෙන්නේ කොච්චර විභවාන්තරයක්ද කියලා හොයන එක තමයි. දැන් මේ වෙන්නේ සරලව ගත්තොත් මේ V කියන විභවාන්තරය මේ ධාරිත්‍රක දෙකට වෙන වෙනම බෙදලා දෙනවා. පුතේ මුලින්ම සරලව මතක තියාගන්න. ප්‍රතිරෝධ වල නම් විභවාන්තරය බෙදෙන්නේ ප්‍රතිරෝධතර අනුපාතයට. ධාරිත්‍රක වල නම් විභවාන්තරය බෙදෙන්නේ ධාරිත්‍රක ධාරණා අතර අනුපාතයේ ප්‍රතිවිරුද්ධ ස්වභාවයෙන්. C1 දල C2 ගෙන් V1 අදාළ වෙන්නේ C1 වලටනේ. හැබැයි අපි උඩට ගන්නේ C2 වැඩි කිරීම මුළු විභවාන්තරය. V2 සමානයි C1 දල C2 වාරයක් V2. මෙන්න මෙහෙම තමයි පුතේ බෙදෙන්නේ. අපි ඊළඟට බලමු කොහොමද මෙහෙම ප්‍රකාශනය එන්නේ කියලා. හරි. මේ මතක තියාගන්න නෙමෙයි මේ සමීකරණයක් වශයෙන් නෙමෙයි මේ කියන විදිහට. කියන්නේ මොකද්ද? ප්‍රතිරෝධ වල විභව බෙදෙන විදිහට ප්‍රතිවිරුද්ධ විදිහට තමයි ධාරිත්‍රක වල විභවාන්තරය බෙදෙන්නේ. දැන් ධාරණාතර අනුපාතයට ප්‍රතිවිරුද්ධව ධාරණා අතර අනුපාතයට ප්‍රතිවිරුද්ධව විභව අන්තරය බෙදී යයි. හරි. දැන් බලමු කොහොමද මේක වෙන්නේ කියලා. දැන් පුතේ මෙහෙම ගත්තට පස්සේ මම මෙහා වෙනුවට අද ගන්නවා. මෙන්න මේකේ සමග පද්ධතිය. මෙයාගේ මෙතන ආරෝපණය Q නම් ධන Q නම් මේක ඍණ Q, මේක ධන Q, මේක ඍණ Q.
එතකොට එහෙනම් මෙතන සමක එක්කෙනා ගත්තත් මෙතන ඉන්නේ ධන q මෙතන ඉන්නේ ඍණ q නේ. ඒක තමයි මේ v කියලා දීලා තියෙන්නේ. මම හිතනවා මේ අවස්ථාවට දානවා q සමානයි cv. එහෙනම් q කියලා කියන්නේ මේ සමක ධාරණාවය c වාරයක් v. right. මම c1 ට දානවා දැන් ඕක q සමානයි cv. මොකද වෙන්නේ? q සමානයි c1 වාරයක් v1. පුතේ ඔව් අතන V2 වලගේ V2 වලින් වැඩි කරන්න ඕනේද? අනේ sorry thank you ප්‍රකාශනයේ මෙතන v එන්නේ මොනවද මෙන්න මෙතන v1 දැන් q කියලා කියන්නේ කවුද මම මෙන්න මේක දාන මෙන්න මෙතන cv සමානයි c1 වාරයක් v1 දැන් මේක ශ්‍රේණිගත පද්ධතියක් නිසා පුතේ මේ c සමානයි c1 c2 බෙදීම c1 ධන c2 ඒක මෙතනට දැම්මම පස්සේ මට මෙතනින් එනවා c1 බෙදීම c1 ධන c2 c2 වාරයක් v සමානයි c1 v1 දැන් එහෙනම් කිසි හිරිකිතක් නැතුව c1 ට c1 කපලා දාත හැකියි එතකොට v1 මට එනවා කොහොමද c2 බෙදීම c1 ධන c2 වාරයක් මුළු විභවාන්තය හරි නේද ඉතින් බඩු මොනවද තමයි මේ ප්‍රකාශනයේ ඉන්නේ අනිත් එකේ ඉන්නේ ඔය විදිහටම තමයි c1 c2 විතරයි වෙනස් වෙන්නේ පැහැදිලිද සමගයක අරගෙන තමයි පුතේ පෙන්වන්න ඕනේ හරිද? ටක් ගාලා මේ අඩුපාඩු ටික දාගන්න. හරි ළමයි. ඔන්න අපි දාරිද්ර්‍යයක් සම්බන්ධයෙන් දැනගත යුතු කාරණා දැන් ඉවරයි. හරි. දැන් ඉවරයි දාරිද්ර්‍යයක් සම්බන්ධයෙන් ඔලුවට දාගන්න ඕන පොයින්ට්ස් ටික මෙතනින් ඉවරයි. මේකේ අමතර කාරණයක් විදිහට මේක වැඩි නෙවෙයි විභාගයට කවදාවත් අහලා නැහැ. මොකද ඇහුවොත් කියලා තමයි මම මේක දෙන්නේ. හිතන්නේ මෙහෙම සමාන්තරගත පද්ධතියක් තියෙනවා කියලා කොහොමද? සමාන්තරගත පද්ධතිය තිබුත් මේක Q1 මේක Q2 මේක Q3 කියලා අපි ගත්තේ. ඒතර මේකේ සමක එක්කෙනා අපි ගත්තොත් එයාගේ ඉන්නේ Q නම් මේගොල්ලන්ගේ මේ අපි දෙන්නේ ගමු තේරුම් ගන්න ලේසි. ඔව් දෙන්නේ ඉන්නකොට මේක C1 මේක C2 මේක C නේ. එතකොට මෙන්න මෙහෙම ඉන්නකොට මේ තියෙන මුළු Q ගෙන් මෙන්න මෙතනට යන්නේ Q1 කියලා කියන්නේ කවුද? C1 ධන C2 ගෙන් C1 වැඩි කිරීම මුළු Q. Q2 කියලා කියන්නේ කවුද? C2 බෙදීම C1 ධන C2 වාරයක් Q. ඒ කියන්නේ පුතේ විභවාන්තරයේ බෙදලා යන්නේ ධාරණා අතර අනුපාතයට ප්‍රතිවිරුද්ධව ආරෝපණයේ බෙදලා යන්නේ ධාරණා අතර අනුපාතයට. හරිද? ධාරණා අතර අනුපාතයට තමයි ආරෝපණයේ බෙදලා යන්නේ. ඒක නිසා මෙහෙම මේ පොයින්ට් එක කවදාවත් අහලා නැහැ විභාගෙදී. අහුවොත් කියලා තමයි මේක බෙදෙන්නේ. ඒතකොට මේකත් දාගන්න ඔයත් එක්කම. මෙහෙම සමාන්තරගත කෙනෙක් පද්ධතියක් තියෙනවා නම් එයාගේ සමකයක් තියෙනවා නම් මේ තියෙන මුළු ආරෝපණය මේ දාරිද්‍රක අතර බෙදලා යන්නේ ධාරණා අතර අනුපාතයට. ඒක ඔප්පු කරන්න පුළුවන් තේරුම් ගන්න නැහැ ඉතින් ඉතල ගැඹුරට ගිහිල්ලා.
හොඳයි. දැන් ඔන්න පුතේ ඔකේ තියෙනවා මේක නිකන් දැනගන්න විතරයි තියෙන්නේ. කොරෝනා විසර්ජනය කියලා. කොරෝනා විසර්ජනය කියන්නේ පුතේ කොවිඩ් කියන එක නෙමෙයි. කොරෝනා විසර්ජනය කියලා කියන්නේ තුඩු ආශ්‍රිතව පවතින ක්‍රියාදාමයක්. නිකන් අදහසක් ගන්න කියන්න. සාමාන්‍යයෙන් අපි මේ වගේ වස්තුවක් ගත්තොත් එහෙම මේ වස්තුව තුල මත ආරෝපණීය සන්නායකයක් නම් ඔන්න ඔය විදිහට බෙදලා යනවා. මේ වස්තුව සන්නායකයක් නම් ඔහොම බෙදලා යනවා. සාමාන්‍යයෙන් අපි තුඩක් ගත්තොත් එහෙම මෙන්න මේ තුඩෙහි තියෙන වර්ගඵලය මොකද වෙන්නේ? සාපේක්ෂව දැන් මෙහෙම රවුම් පෘෂ්ඨයකට සාපේක්ෂව තුඩෙහි තියෙන වර්ගඵලය පුතේ අතිශය කුඩයි. යම් පෘෂ්ඨයක් දැන් මේ තියෙන තුඩට අදාළ ස්කන්ධය මේ තුඩ නිර්මාණය වෙලා තියෙන ස්කන්ධය මෙහෙම වක්‍ර පෘෂ්ඨයක් හැදුවොත් එහෙම මෙන්න මේ වක්‍ර පෘෂ්ඨයේ තියෙන වර්ගඵලයයි තුඩේ තියෙන වර්ගඵලයයි වෙනස්. තුඩ කියලා කියන්නේ අතිශය වර්ගඵලය සම්පීඩනය වෙච්ච ස්ථානය. එතකොට සන්නායක ද්‍රව්‍යයකට මෙහෙම තුඩක් තියෙනකොට අපි දන්නවා සන්නායක ද්‍රව්‍ය මත ආරෝපණය බෙදිලා යන්නේ ඒකාකාරව. දැන් යම් සන්නායක ද්‍රව්‍යයක් තියෙනවා නම් පොඩි තුඩ කෑල්ලක් තියෙන මේ හැමතැනකටම පුතේ ආරෝපණ බෙදිලා ඔහොම යනකොට මෙහෙම බෙදිලා යනකොට මේවල් නම් ආරෝපණ වල ඉන්න ඉඩ තියෙනවා. හැබැයි මේ තුඩ අවට ආරෝපණ වල පොඩි තෙරපීමක් එනවා. මොකද ආරෝපණ සමව බෙදෙන්න හැදුවට එතන ඉඩවදි. එතකොට මොකද වෙන්නේ? ඔය කාරණේ නිසා මෙන්න මේ ආරෝපණ මේ තුඩ අවට පොර කන නිසා මොකද වෙන්නේ? මේ තුඩ අවටින් ආරෝපණ එළියට විසර්ජනය වීමක් සිද්ධ වෙනවා. ඒක නිසා මතක තියාගන්න යම් කිසි පෘෂ්ඨයකට අපි ආරෝපණයක් දීලා ඒ පෘෂ්ඨයේ තුඩු නිර්මාණය වෙලා තියෙනවා කොහෙද තැනක ඒ දීපු ආරෝපණය ඔය තුඩු වලින් එළියට විසර්ජනය වෙනවා ටික ටික ඩිකේ වෙනවා එළියට හානි වෙලා යනවා. ඔන්න ඔය විසර්ජනයට තමයි පුතේ කොරෝනා විසර්ජනය කියලා හඳුන්වන්නේ. තුඩු වල ප්‍රතික්‍රියාවට. තුඩු වල ක්‍රියාව. එතන ඇත්තටම මොකද ස්ථිත විද්‍යුත් මෝටරේ සිද්ධ වෙන්නේ තුන ඔය විදිහට. මෙන්න මේ වගේ අර ස්වස්තිකය වගේ හැඩයක් අරගෙන හරි මෙන්න මෙහෙම අර ගන්නවා මොන වගේ ස්වස්තිකය වගේ හැඩයක් ගන්නවා මේ හැඩයට මෙතන සම්බන්ධ කරලා මෙන්න මේ විදිහට තියලා මේකට ආරෝපණයක් සපයනවා ආරෝපණය සපයුවට මෙන්න මෙතන පුතේ තියෙන තුඩු මේ අවට තියෙන ඔක්කොම තුඩු මොකෝ වෙන්නේ මෙහෙම දීලා මෙයාට යම්කිසි ආරෝපණයක් අපි දුන්නොත් එහෙම කිව් කියලා මේ ආරෝපණය මෙයාගේ ව්‍යාප්ත වෙලා ගිහිල්ලා මෙන්න මේ තුඩු වලින් විසර්ජනය වීමක් සිද්ධ වෙනවා. මේ තුඩු අවටින් විසර්ජනය වීමක් සිද්ධ වෙනවා. විසර්ජනය වෙනවා කියලා කියන්නේ ආරෝපණ එළියට තල්ලු වෙනවනේ. ආරෝපණ එළියට තල්ලු වෙනකොට මේක මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ වක්‍රපතයක මෙහෙම මෙයා භ්‍රමණය වෙනවා. මේකට තමයි අපි කියන්නේ මේ ස්ථිත විද්‍යුත් මෝටරේ ඒ කියන්නේ මේ හැම එකකින්ම ඔය වැඩේ සිද්ධ වෙනවා. මේ අවටින් ආරෝපණ එළියට තල්ලු වෙනකොට මේ උඩ තියෙන මේ තියෙන ස්වස්තිකයේ වගේ කෑල්ල මෙහෙම කරගෙන උත්සාහ කරනවා. ඕක තමයි සාමාන්‍යයෙන් තුඩු වල ක්‍රියාව කියලා කියන්නේ. ලියන්න. සන්නායක ද්‍රව්‍යයකට ආරෝපණය සැපයූ විට ඒ පෘෂ්ඨය මත ඒකාකාරව විහිදීමට ක්‍රියාත්මක වේ ක්‍රියා කරයි. පෘෂ්ඨය මත ඒකාකාරව විහිදීමට ක්‍රියා කරයි. පෘෂ්ඨයේ තුඩු පවතී නම් පෘෂ්ඨයේ තුඩු පවතී නම් තුඩු වල පවතින අවම වර්ගඵලය නිසා
තුඩු පවතී නම් අවම වර්ග ඵලය නිසා. අවම වර්ග ඵලය නිසා තුඩු අවතදී ඉහළ පෘෂ්ඨික ආරෝපණ ඝනත්වයක් පවතී. ඉහළ පෘෂ්ඨික ආරෝපණයක් පවතී. sorry ආරෝපණ ඝනත්වයක් කියලා හදාගන්න පුතේ. ආරෝපණ ඝනත්වයක් පවතී. එවිට තුඩු අසලින් ආරෝපණ ඉවතට විසර්ජනය වීමක් සිදු වේ. ආරෝපණ ඉවතට විසර්ජනය වීමක් සිදු වේ. හරි. එන්න මේ ටික නිකන් රූප සරහනකට දාගන්න. එන්න මේ ටික අහගන්න. මේක මේ නෝට් එකට දාගන්න තරම් දේවල් නෙමෙයි. හරි. මොකද්ද ඔය අකුණක් ගහද්දි සිද්ධ වෙන්නේ? අකුණු සන්නායකය කියන්නේ මොකද්ද කියන එක නිකන් අහගන්න. හොඳේ. දැන් මහ පොළොව ඔහොම තියනවා නම් මේ මහ පොළොව අවට මෙන්න මේ වගේ තියෙනවා වලාකුළු. සාමාන්‍ය අකුණක් නිර්මාණය වෙන්න නම් පුතේ අවකාශයේ කැටි වලාකුළක් නිර්මාණය වෙන්නට ඕනේ. මේකේ තියෙන කාරණේ තමයි මේ වලාකුළේ තියෙන මේ ලොකු ඉතාලි සාමාන්‍ය මේ බර එන ඝනකම් වලාකුළු මේ හොඳේ. එතකොට මේවල තියෙන මේ උෂ්ණත්ව වෙනස් වීම නිසා මොකද වෙන්නේ? මෙයාලගේ මේ අධික හීතල නිසා පොඩි අයිස් ක්‍රිස්ටල්ස් හැදෙනවා. අයිස් ස්පටික මෙන්න මේ ජල වාෂ්ප ඝනීභාණය වෙලා නිකන් හිම එහෙම නැත්නම් අයිස් ස්පටික මෙන්න මේ වලාකුළු වල නිර්මාණය වෙනවා. මේ වලාකුළු වල අයිස් ස්පටික නිර්මාණය වුණාට පස්සේ මේ ඉහළ අවකාශයේ පවතින අධික සුළං තත්ත්ව නිසා මේ ඇතුලේ තියෙන අයිස් ස්පටික විසින් මොකද වෙන්නේ? මේ ස්පටික වල අර ඒවත් එක ඇතිල්ලිලා මේ ස්පටික ආරෝපණය වීමක් සිද්ධ වෙනවා. එතකොට ක්‍රමක්‍රමයෙන් මොකද වෙන්නේ? සුළං තත්ත්වය වැඩි වෙනකොට වලාකුළු වල charge එක වැඩි වෙන්න, ආරෝපණය වැඩි වෙන්න ඒ සුළං තත්ත්වයේ බලපානවා. මොකද මේ වලාකුළු වල තියෙන අයිස් ස්පටික හුලගත් එක ඇතිල්ලිලා හොඳින් ආරෝපණය වෙන නිසා. මෙහෙම මෙයා දැන් අපි හිතමු ඔය විදිහට ඍණ ආරෝපණයකට දැන් ඇවිල්ලා තියෙන්නේ කියලා. එතකොට මේකට දරන්න බැරි තරම් ඉතා ඉහළ ඝනත්වයක් සහිතව මේකේ ඍණ ආරෝපණ පැතිරලා පවතිනකොට මේක පෘථිවිය අසලට එනකොට එයා බලනවා පෘථිවියේ යම්කිසි ස්ථානයක ස්ථිර තියෙනවා නම් මේ ස්ථිර තියෙන තැන හරහා මේ තියෙන ආරෝපණය පෘථිවියට එවන්නේ. ඔය පෘථිවියට ආරෝපණයක් එවනකොට තමයි පුතේ අකුණක් නිර්මාණය වෙනවා කියලා අපි කියන්නේ. එතකොට මේක එකපාර වෙන්නේ නැහැ. මුලින්ම මේ තියෙන ආරෝපණයෙන් කොටසක් මේ මාර්ගය ඔස්සේ මේ නිකම් මේ අවකාශයට නිකම් මුදාහැරලා මේ ආරෝපණය මේ මාර්ගයට තියෙන මේ අපි මේ කතා කරන මේ මාර්ගයේ තියෙන වායු අණු ආයනීකරණයට ලක් කරලා එයාලගේ හොඳ සන්නායක මාධ්‍යයක් හදා ගන්නවා මේවා පල්ලෙහාට එන්න. එතන අපි ඔකට කියනවා පුතේ පුරෝගාමී පියවර කියලා. එතකොට මේ පුරෝගාමී පියවරෙන් එහෙම පාර ක්ලියර් කරගෙන ඊළඟට වැඩිපුර ඩෝස් එකක් ආයි පල්ලෙහාට එවනවා. එතකොට පුරෝගාමී පියවරවල් එන්නේ පුතේ එයා මාර්ගය හද එන්නේ.
ඒ මාර්ගය හදනකොට එයාට නිශ්චිත මාර්ගයක නෙමෙයි ආන්නේ සමහරලාට වෙන්නේ මෙහෙම මේ වගේ පාරකට භාගයට යනවා භාගයට කියන්නේ මේ පාරේ ඉස්සරහට යන්න බෑ කියලා යාට තේරෙනවා ඊට පස්සේ ඔන්නෝම ආයෙ තව පැත්තකට යනවා ඒකට ආයෙ බෑ කියලා තේරෙනවා ඊට පස්සේ ආයෙ මේ පැත්තට යනතු මේ වගේ තරකට යනවා ඔහොම වෙදි යනවා ඒක තමයි අර අකුණක් ගහද්දී පාර හොය තමයි චිරි ගාලා ඩක් ගාලා අරගොල්ලෝ මේ හොයාගෙන ඉන්නේ පාර හොයාගෙන ඉන්නේ මේ මාර්ගයකට යවනවා මේ මාර්ගයේ පාර හරියන්නේ නැත්නම් වෙන මාර්ගයකට යනවා මේ පල්ලෙහාට එන්න පෘථිවිය පැත්තට ලං වෙනකොට පෘථිවියත් ධන ලෙස පොඩි ප්‍රේරණයකට ලක් වෙච්ච ගමන් කෙලින්ම මොකද වෙන්නේ මෙහෙ ඉඳන් මෙහෙට කෙලින්ම මේ පුරෝගාමී පියවර ඔස්සේ මාර්ගය හැදුවට පස්සේ කෙලින්ම අකුණ අර අඩංගු සියලු ආරෝපණය මහ පොළොවට භූගත කරනවා. එතන මේ මහ පොළොවට භූගත කරනකොට අපේ పూర్ව පිනක් එහෙම තියෙන වෙලාවක අපි මේ වගේ තරක හිටියොත් එහෙම අපි හරහා තමයි පුතේ පුරෝගාමී පියවර ඔස්සේ අකුණ භූගත වෙන්නේ. එතකොට ඉතින් ඊටු ටික ගැන කියන්න මොකද ඉතුරු වෙන්නේ නැහැ. මොනෝක තමයි අකුණක් ගහද්දි සිද්ධ වෙන්නේ. හරි. සරලව ගත්තොත් අකුණක් ගහද්දි සිද්ධ වෙන්නේ. මේ කියන ක්‍රියාවලියට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය. මොකද ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය කියලා කියන්නේ? පෘථුවිය ඍණ ලෙස ආරෝපණය වෙලා පාතට යන අකුණක් පාතට යන වලාකුළක් මේ වෙතට මේ තියෙන ඍණ ආරෝපණය විසර්ජනය කිරීමේ ක්‍රියාවලියකොත් අකුණකට තියෙනවා. ඒවා ඉතාම කලාතුරකින් තමයි. ඒ කියන්නේ අපි අහලා තියෙන්නේ වලාකුළු වලින් පොළොවට අකුණු ගහනවා කියලා. මේක අනිත් පැත්තට දෙන අවස්ථා තියෙනවා. පොළොවෙන් වලාකුළු වලට අකුණු ගහන අවස්ථා. ඉතාම විරල ලෙස අවස්ථා දෙක තුනකදී ලෝකේ වාර්තා වෙලා තියෙනවා. මහ පොළොවෙන් උඩට අකුණු ගමන් කරනවා. ඒක නිසා මේ වෙන දෙකම සිද්ධ වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මතු පිට පෘෂ්ඨයේ සුලිසුලන් තත්ත්ව තියෙනකොට එහෙම නැත්නම් කඳු ගැට ආශ්‍රිතව අයිස් ස්පටික වගේ නැත්නම් හිම පවතින ප්‍රදේශවල වල මේ වගේ පොළොවෙන් අකුණු යාමක් සිද්ධ වෙන්න පොළොවෙන් උඩට අකුණු යාමක් සිද්ධ වෙන්න පුළුවන්. බහුතර ලෙස වෙන්නේ මොකද්ද? වලාකුළු ආරෝපණය වෙලා වලාකුළෙන් මහ පොළොවට මේ ආරෝපණ ධාරාව විසර්ජනය වීමක් ගමන් කිරීමක් තමයි අකුණක් ගහද්දී සිද්ධ වෙන්නේ. පැහැදිලිද? එතකොට දැන් ඔතනට කල්පනාවට එනවා තියලු දිනාටම මොකද්ද මේ මොකද පුතේ ඉන්නේ අකුණු සන්නායකයේ ක්‍රියාකාරීත්වය මොකද්ද? දැන් මේ බහින පත අකුණු සන්නායකයකට අල්ලන්න පුළුවන්. පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. ඔව් ඇත්තටම මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. අකුණු සන්නායකයට ඔය සම්පූර්ණ නම් අල්ලගන්න බෑ. අකුණු සන්නායකයෙන් මොකද කරන්නේ? අර එකපාර ලෝඩ් එකක් වශයෙන් එන්න තියෙන ආරෝපණය වලාකුළු මේ අවට අවකාශයට එන ආරෝපණ පොදිය දුර තියලා එනකොට අර මාර්ගය නිර්මාණය කරලා එයාගේ තියෙන ඩෝස් එක මේ අකුණු සන්නායකයේ හරහා පොළොවට භූගත කිරීමක් තමයි සිද්ධ වෙන්නේ පොඩ. අර එකපාර මහා ලොකු ඩෝස් එකක් එන්නේ නැහැ. පොඩ මේ හරහා ආරෝපණ ගමන් කරලා මහ පොළොවට යවනවා. එතකොට පුතේ අර ලොකු පිපිරීමක් වෙලා පල්ලෙහාට ආරෝපණ පනින්න මෙයාගේ ආරෝපණ ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් අකුණු සන්නායක වල කියන්නේ මොකද්ද? මාර්ගයේ මාධ්‍ය එහෙම නැත්නම් මේ අවකාශය තුල ආරෝපණ ගමන් කරන්න මාර්ගයක් නිර්මාණය කරලා පාරක් හදලා අර තියෙන එකපාරක් මේ කියන්නේ පිරිලා එන පිපිරීම නවත්තලා පොඩ යවලා හැමදෙස්සම මේක උදාසීන කරන්නේ කිරීමක් තමයි අකුණු සන්නායකයෙන් සිද්ධ වෙන්නේ. ඒක නිසා දැන් මොනෝක තමයි අකුණක් ගෙහිීමේ ක්‍රියාකාරීත්වය. අකුණක් ගහනවා කියන්නේ ඕකට. මේවා පොතේ ලියන්න හදන්න එපා. මේක ටිකක් ලියන්න ගත්තොත් එහෙම ලොකුවට මේක ලියන්න වෙනවනේ. අනිත් ඒ විභාගෙට ඕක දෙනවා නම් මොකද ඔයත් එක විස්තරයක් දෙනවා. විස්තරයක් දීලා තමයි අහන්නේ. හරි? එතකොට ඒක නිසා කලබල වෙන්න එපා. දැන් ඔය කොරෝනා විසර්ජනය කරත් එකපාරක් කෙනෙක් විස්තරයක් දීලා තමයි ඇහුවේ. අකුණු ගෙහිීම ගැන පට්ට විස්තරයක් දීලා තමයි ඇහුවේ. ඒ නිසා මේක රචනා කරන්න ටික හදනකොට බලන්න මේවා ආයි අහුවෙනවා. ඒ සම්බන්ධව විස්තර දීලා තමයි පුතේ ප්‍රශ්න අහන්නේ. ඒ නිසා අනවශ්‍ය විදිහට නිකන් ඉල්ලම් ගන්න ඕනේ නැහැ. ඒ වලට දාගන්න එපා. ඔන්න ස්ථිති විදුලිය සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. චුම්බක ශේෂ්ත්‍ර අපි ලබන සිකුරාදා පටන් ගන්නවා. අද චුම්බක ශේෂ්ත්‍ර පටන් ගන්න තිබ්බා. නමුත් ඊයේ කරගන්න බැරුණා පුතේ කරන්ට් එකේ ප්‍රශ්න නිසා අද ලබන සිකුරාදා චුම්බක ශේෂ්ත්‍ර පුරා කියලා පටන් ගමු. ඉක්මනින් ඒකත් ඉවර වෙනවා. එතකොට අපිට පහසුවෙන් ඊළඟ ටික කරගෙන යන්නයි තියෙන්නේ. ඒ අතරතුරේ පුතේ මම මේ මොකද්ද ප්‍රැක්ටිකල් පොඩි වීඩියෝ ගන්න දානවා. ප්‍රැක්ටිකල් එකක ස්ටෝරි එක කියලා. ප්‍රැක්ටිකල් එකක් කතා කරනකොට වෙන්නේ මොකද්ද කියන කාරණේ ගැන විතරක් කියලා පොඩි වෙනම වීඩියෝ එකක්. ඒකෙන් ප්‍රැක්ටිකල් වල පියවර කියන්නේ නැහැ. එහෙම ගොම් පාට් එකක් නෙමෙයි ඒකේ තියෙන්නේ. ප්‍රැක්ටිකල් වල පියවර පුතේ ඔකන්න අපුතේ කියන්නේ දැන් නැහැ.
ප්‍රැක්ටිකල් ගයිඩ් එක තියෙනවානේ. හැම ළමෙක් ගාම ප්‍රැක්ටිකල් ගයිඩ් එකේ PDF එක ඕනම දාන්න. ඒක ඔයාලගාව තියෙනවා. මේ ප්‍රැක්ටිකල් ගයිඩ් එකේ PDF එකෙන් පුළුවන් ওই දේවල් හරියට කොට දාගන්න. හරිද? පැහැදිලිද? ඒක නිසා මේ ප්‍රැක්ටිකල් ගයිඩ් එකේ කතන්දරේ දාන්නේ ඔයගොල්ලෝ ගා තියාගන්න. ප්‍රැක්ටිකල් එකක් කරනකොට ස්ට්‍රක්චර්ඩ් එකකට බලපාන්නේ කොහොමද? ස්ට්‍රක්චර්ඩ් එකකට ඒකෙන් දත්ත ගන්නෙ කොහොමද කියන එක ගැන වෙනමම පොඩි වීඩියෝ එකක් කරලා වීඩියෝ සෙට් එකකින් මම දාන්නම්. ඒ ටික බලන්න. ඒ ටික බලලා ඉවර වෙලා ඔයගොල්ලෝගේ ස්ට්‍රක්චර්ඩ් ලිවීම වර්ධනය කරන්න තමයි මම මේ උත්සාහ ගන්නෙ. නමුත් ෆිසිකලින් තිබ්බනම් මට ස්ට්‍රක්චර්ඩ් ලියවලා බලන්න තිබ්බා. නමුත් මේ තත්ත්වයට ඒක අපහසුයි. කෙසේ මේක එන්න වැඩි දරුණු තත්ත්වයක් තමයි තියෙන්නේ. දරුවේ ප්‍රශ්නයක් අහනවා කරන්ට් එක වදිද්දී අපි රබර් සෙරප්පු දෙකක් දැම්මොත් එහෙම කරන්ට් එක වදින්නේ නැහැ නේද? ඒතර අකුණක් ගහද්දී රබර් සෙරප්පු දෙක දැම්මොත් අකුණ වදින්නේ නැද්ද කියලා. උදේ අකුණු වදිච්ච ගොඩක් මිනිස්සු රබර් සෙරප්පු නෙමෙයි සමහරලාට එන පත සන්නායක ඇතුළේ තමයි අපි ඉන්නේ. සන්නාය මේ පරිවාරක මත තමයි ඉන්නේ. ඒත් අකුණු වදිනවා. හේතුව තමයි අකුණක තියෙන විභව අන්තරයට පුතේ සාමාන්‍යයෙන් අකුණක් නිර්මාණය වෙනකොට මේ මහ පොළොවයි අකුණයි අතර පවතින විභව අන්තරයේ ස්වභාවය හැටියට එයාට මේ ලෝකේ තියෙන ගොඩාක් දේවල් ගොඩාක් පරිවාරක ද්‍රව්‍ය අයනීකරණය කරලා සන්නායක තත්ත්වයට ගේන්න පුළුවන් જાතිය බලයක් තමයි තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට දාන අකුණක් නිර්මාණය වෙනකොට මේ මහ පොළොව හරහා නිර්මාණය වෙන මේ ක්ෂේත්‍රයේ වායුධන පරිවාරක කැලලක් තියෙනවා කියලා. මේ පරිවාරක කැලලක් තියෙනවා කියලා කියන්නේ මේවල ඇතුළේ තියෙන පරිවාරක වල ගොඩක් වෙලාවට තියෙන සාසංජ බන්ධනනේ. මේ බන්ධන වල එන ඉලෙක්ට්‍රෝන ගලවලා විසික් කරන්න පුළුවන්. ගලවලා ධන පැත්තට යවන්න පුළුවන් જાතියේ බලයක් මේ අකුණක් නිර්මාණය වෙනකොට තියෙනවා. ඉතින් ඒ වෙලාවට රබර් සෙරප්පු නෙමෙයි මොන දේවල් දාගෙන හිටියත් අකුණක් තියෙන වෙලාවක අකුණ වදින තැනක අපි හිටියොත් අපේ ඇඟේ මයිල් කෙලින් වෙයි, පොණ්ඩ කෙලින් වෙයි. එච්චර තමයි. ඊට වඩා දෙයක් කියන්න වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් අපි අරහා යනවම තමයි එහෙම වෙනවා කියලා කියන්නේ. අපි අරහා අනිවාර්ය සේවා යනවා. හරි? ඔය අකුණක් ගහද්දි සාමාන්‍යයෙන් අපි කියනවා මහ පොළොව මත ඉන්නවා නම් මේ අකුණක් ගහද්දි මේ උඩි පල්ලයට අකුණක් එද්දී මහ පොළොව මත ඉන්නවා නම් සාමාන්‍යයෙන් අර කකුල් දෙකෙන් ඉන්න නැතුව එක කකුලකින් ඉන්න කියලා කියනවා. කකුල් දෙකෙන් ඉන්න නැතුව එක කකුලකින් ඉන්න කියලා කියනවා. ඒ හේතුව තමයි පුතේ සමහර වෙලාවට මහ පොළොවට අකුණ වැදිලා මහ පොළොව දිගේ අකුණ ඩිස්ට්‍රිබියුට් වෙනවා. විහිදිලා යනවා. ඔය විහිදිලා යනකොට පොඩි අතු කෑල්ලක් මෙහෙම ඇවිල්ලා අපි කකුල් දෙකම තිබ්බොත් එහෙනම් මොකද වෙන්නේ? අපේ කකුල් දෙක හරහා ගිහිල්ලා බල ගිරියක් වෙන්නේ නේ. මෙහෙම මේ හිතලා යන්න මෙහෙම යන වාගේ දෙයක් කරපන්. මෙහෙම අකුණ මෙහෙම ඇවිල්ලා මෙහෙම කකුල් දෙක හරහා ගිහිල්ලා නැවත පොළොවට එන්න පුළුවන්. එහෙම වුණොත් අපි හරහා නිකම් භූගත වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ භූගත වෙලා තියෙන එක මාර්ගයක් නිර්මාණය වෙලා අපි හරහා අකුණ යනවා. අන්න ඒ වෙලාවට තමයි කියන්නේ කකුල් දෙකෙන් ඉන්න බා අකුණක් දැක්කොත් එහෙම කකුල උඩට ගන්න කියලා. ඒ කියන්නේ අපි හරහා යන එක නවත්තන්න නෙමෙයි. වෙන තැනකට වැදිලා මහ පොළොව දිගේ බෙදිලා යන එකකින් අපිට ආරක්ෂා වෙන්න පුළුවන්. ඔය ගොඩක් වෙලාවට පිටනිවල එහෙම හරක් ඉන්නකොට අනිවාර්යයෙන් අකුණු ගැහුවම හරක් මැරෙනවා. මේ මැරෙන්නේ පොතේ හරක් සත්තු කකුල් තියන් ඉන්න සත්තු ගොඩක් වෙලාවට මැරෙනවා. මේ මැරෙන්නේ අකුණ වැදිලා නෙමෙයි. අර අකුණ වැදිලා භූගත වෙලා පොළොව දිගේ යන කරන්ට් එක ඒ සතා හරහා ගිහලා තමයි ඒ වෙලාවට සත්තු මැරෙන්නේ. ඉතින් ඒක නිසා මේ පිළිබඳව පොඩි ප්‍රායෝගික අත්දැකීමක් ප්‍රායෝගික මේ විස්තර කිරීමක් තියෙන්නේ. එහෙනම් ඔන්න අපි ළඟ දවසේ චුම්බක ශාස්ත්‍ර පටන් ගන්නවා සූදානම් වෙන චුම්බක ශාස්ත්‍ර වලට. එහෙනම් මෙතනින් අද පන්ති ඉවර කරනවා හැමදාම ආයිබෝන් බොහොම ස්තුතියි හිටියට පරිස්සමින්